To start today's service, we now invite the President of the Methodist Church of Sri Lanka, Reverend Ebenezer Joseph and Mrs. Padmini Joseph to light a lamp. ඊළඟට අපගේ සභාවේ හිටපු අධ්‍යක්ෂක දේවගැතිතුමන් වන දක්ෂිණ දිශා නායක අනුර පෙරේරා දේවගැතිතුමා හා එම මැතිණියටද ආරාධනා කර සිටිනවා පහන් සිලක් දල්වන ලෙස. අප සභාවේ අධ්‍යක්ෂක දේවගැති වන ගෞරවනීය ජගත් මාරසිංහ දේවගැතිතුමාටයි මේ ඇරයුම. මේ ළඟ ඇරයුම අපගේ බයිබල් පාසල තුල කුඩා කල සිට අධ්‍යාපනය ලැබූ නොයෙකුත් ආයතනවල සේවය කළ දේවගැති ධූරයට පත් වූ ගෞරවනීය උදිත ප්‍රනාද දේවගැතිතුමාටයි. සෑම දේදීම අප සමග සිටින සෙවණැල්ලක් වගේ ඉඳිමින් මඟ පෙන්වන අපගේම බයිබල් පාසලේ කළමනාකාරතුමිය වන මිහිරි මනුකුල සූරිය මහත්මියටයි මේ ගෞරවනීය ඇරයුම. අප බයිබල් පාසලේ ප්‍රාථමික අංශයේ වෝර්ඩන් තුමිය වන රත්මිනී සිල්වා මහත්මියටයි මේ ඇරයුම. ඊළඟට බයිබල් පාසල තුල දීර්ඝකාලීනව සේවය කරනු ලැබූ තවමත් සේවයේ නියැලෙන චන්ද්‍රිකා ප්‍රනාන්දු ගුරු මෑණියන්ටයි මේ ඇරයුම. අප බයිබල් පාසලේ සියලුම දරුවන් නියෝජනය කරමින් දිනපතාම බයිබල් පාසලට පැමිණි පළවෙනි ශ්‍රේණියේ අමෝද්‍යා ප්‍රනාන්දු දැරියට මීළඟ පහන් සිල දල්වන ලෙස ආරාධනා කරමු. අවසාන වශයෙන් අප සභා හා දේවස්ථාන ගබඩාකරුවන් නියෝජනය කරමින් නිශාන්ත ප්‍රනාන්දු මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. සියලු දෙනා අසුන් ගන්න. අපි සියලු දෙනා නැගිට සිට යාඥා කරමු. අපට ආදරය කරන ප්‍රේමණීය දයාවන්ත දෙවි සමිඳුනි, මොරටුමුල්ල බයිබල් පාසලේ 150 වෙනි ස්තුති දීමේ දේව මෙහෙයට අද දවසේ අපි මෙලෙස පැමිණ සිටිනවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා වසර 150ක් පුරාවට ඔබ වහන්සේ දුන්නා වූ ආශිර්වාද ගැන. ඒ සියල්ල මෙනෙහි කරලා අද දවසේ මේ මෙහෙය පවත්වන අතර ස්වාමිනී, ඔබ වහන්සේගේ දේව වැඩ සිටීම අප මැදේ තිබෙන්නට සැලැස්සුව මැනව. එලෙසම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යය සඳහා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා වූ අපගේ මහානායකතුමා, දිසානායකතුමා, එවැගේම අනිකුත් දේවගැතිවරුන්, දේවසේවක සේවිකාවන් ඇතුළුව මේ සියලු දෙනා ගැනද අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි, වසංගත තත්වයේ තුල අපට අපේ තිබෙන දේවල් නැති කරගන්න නෙමෙයි, හැකි විදිහට පැවැත්වීමේ දිව්‍යමය අරමුණෙන් එක් අංශ නියෝජනය කරමින් අද දවසේ මේ දේව මෙහෙය පවත්වන අතර පියාණනි, මේ බයිබල් පාසලට සම්බන්ධ සෑම කෙනෙක් ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ වසංගත තත්ත්වයේ නොවුවේ නම්
මේ හා සමග සම්බන්ධ වෙන්න සිටියා වූ සෑම කෙනෙක් ගැන අපි ඔබ වහන්සේගේ දේව පාමුල සිහිපත් කරලා ඔවුන් සියලු දෙනා සමග අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි මේ දේව මෙහෙය ඔබ වහන්සේගේ දේව දෑතට බාර කරනවා යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්ය. ආමේන්. ආමේන්. වාඩි වෙන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ස්තුති වේවා ප්‍රශංසා වේවා. අද දවසේ මේ වෙලාවේදී අපි මේ සිටින්නා වූ දේව මෙහෙය මොරටුමුල්ල බයිබල් පාසලේ 150 වෙනි සංවත්සරයේ සිහිපත් කරන දේව මෙහෙය තුලයි. අද දවසේ විශේෂයෙන්ම මම ඊටාම ආදරයෙන් මොරටුමුල්ල සභාව වෙනුවෙන් බයිබල් පාසල වෙනුවෙන් අපගේ පළාත වෙනුවෙන් අපගේ ප්‍රධාන එඩේරාණන් වන ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහානායකතුමාණන් වන ගෞරවනීය එබනේස ජෝසප් දේවගැතිතුමාව අපි ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඔබතුමාගේ පැමිණීම අපට ශක්තියක් අපට ධෛර්යයක්. එලෙසම එම මැතිනිය පද්මිනී ජෝසප් මැතිනියවත් ඒ වගේම එතුමන්ලාගේ දියණියවත් ඉතාම ආදරයෙන් අපි මොරටුමුල්ල සභාවක් හැටියට පිළිගන්නවා. එලෙසම අපගේ දිසානායකතුමා වන ගෞරවනීය අන්ඩ්‍ර පෙරේරා දේවගැතිතුමාත් එලෙසම ඔමිකා මැතිනියවත් අපි ඉතාම ආදරයෙන් පිළිගන්නවා. එතුමාගේ දිසානායක දූර කාලය තුල විශේෂයෙන්ම මොරටුමුල්ල පළාත හා සමග තිබෙන්නා වූ සබදියාවන් තුල අපගේ හැම කාර්යයකටම එතුමා නොඅඩුව හැකි හැම අවස්ථාවකදී මේ සහයෝගයන් ලබා දුන්නා. ඒ සියල්ල ගැනද සිහිපත් කරමින් ගරු දිසානායකතුමනි ඔබතුමාව ඉතාම ආදරයෙන් එම මැතිනියවත් සමග අපි මොරටුමුල්ල සභාව වෙනුවෙන් අපගේ පළාත වෙනුවෙන් බයිබල පාසල වෙනුවෙන් ආදරයෙන් පිළිගන්නවා. එලෙසම අපගේ දේවසේවක මණ්ඩලයේ දේවගැතිතුමන්ලා දේවසේවිකාව සහ අද දවසේ මේ බයිබල් පාසලේ ඉගෙනගත් දරුවෙක් හැටියට සිටින්නා වූ ගෞරවනීය අද දවසේ දේවගැතිවරයෙක් හැටියට සිටින ගෞරවනීය උදිත දේවගැතිතුමාවත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. එලෙසම බයිබල් පාසලේ ඔබ සියලු දෙනාවත් පැමිණ සිටින සෑම කෙනෙකුත් නොයෙක් අංශවලින් සහාය ලබා දෙන සියලු දෙනාව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මෙය දෙවියන් වහන්සේගේ පාමුල ආශිර්වාදලත් අවස්ථාවක් බවට පත්වේවා. ස්තුතියි. අපි ගායනා කරමු මෙම පත්‍රිකාවේ තිබෙන පළමු වන ගීතිකාව. පත්‍රිකාවේ පළවෙනි ගීතිකාව තවත් අවුරුද්දක් තුළ අප සුරැක සෙත් කළ උතුම් දෙවිඳුන්ට අද කරමු තුති ගීනද.
සතුට ගෙන දෙනසේ තුලට සෝදාත් දෙවිදුන්ටද කරමුතුතේ ගිනාද නාද නාද කරමුතුතේ ගිනාද නාද නාද කරමුතුතේ ගිනාද ලායන ඒකම උල්පතවන දීපතුමා නැමද කරමුතුතේ ගිනාද නාද නාද කරමුතුතේ ගිනාද නාද කරමුතුතේ ගිනාද කරුණාකර වාඩි වෙන්න අපගේ 150 වෙනි සංවත්සරික වාර්තාවට අපි දැන් සවන් දෙමු. එකසිය 50 වන සාම්වත්සරික වාර්තාව. සියලු ගෞරවයත් මහිමයත් දෙවියන් වහන්සේට පුද කරමින් මොරටු මුල්ල බයිබල් පාසලේ 150 වන සාම්වත්සරික වාර්තාව ඔබ ඉදිරියේ තබමු. අතීතයෙන් බිඳක්. මුල්ම ඉරුදින බයිබල් පාසල 1780 වර්ෂයේ එංගලන්තයේ ග්ලොස්ටර් නගරයේ ආරම්භ විය. එමෙන්ම අපගේ බයිබල් පාසල 1871 වන වසරේ පෙබරවාරි මාසයේ එක් ගුරුවරයෙකු හා ගුරුවරියක් ඇතිව දරුදැරියන් 19 දෙනෙකු හා ගරු ඩී.බී.ජී. ප්‍රදිනාන්දු දේවගැත්තුමා විසින් ආරම්භ කරන ලදී. එදා මෙදා තුර මෙම බයිබල් පාසලේ සේවයේ නියත වූ සියලුම ගුරුවරයන් සහ නිලධාරීන් සිහි කරන්නේ හදපිරි බැතියෙනි. බයිබල් පාසලේ අරමුණ බයිබලය හැදෑරීම පමණක් නොව දෙවියන් වහන්සේගේ හා පුත්‍රයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමෙන් එම ක්‍රියාකාරීත්වය කියා දෙමින් දරුවන්ගේ ජීවිතය තුළදී එම ගුණධර්ම වර්ධනය කිරීමට රුකුලක් දීමයි. වර්තමානයේ අප බයිබල් පාසලේ ප්‍රාථමික හා පශ්චාත් ප්‍රාථමික අංශ වශයෙන් කොටස් දෙකකට බෙදා ඉගැන්වීම් කටයුතු කරනු ලබයි. අප බයිබල් පාසලේ ඉගෙනුම ලබන මුළු දරුවන් ගණන 240කි. ඉන් ප්‍රාථමික අංශයට දරුවන් 110ක්ද පශ්චාත් ප්‍රාථමික අංශයට දරුවන් 130ක්ද අයත් වේ. ගුරු මණ්ඩලය හා නිලධාරී මණ්ඩලය 47 දෙනෙකුගෙන් සමන්විතයි. ප්‍රාථමික අංශයට අයත් ලදරු පන්තියට වයස අවුරුදු 2මාර සපිරෙන ලදරුවන් පිළිගනු ලබන අතර අවුරුදු 6ක් සම්පූර්ණ වන තුරු ඔහු එහි ඉගෙනුම ලබයි. එහිදී ඔවුන්ට කේති ගීතිකා, සංගීත හා ක්‍රියාකාරකම් මගින් දේව වචනය උගන්වනු ලබයි. පාසලේ පළවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා දරුවන්ද ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන අතර බයිබල් සමාගම හා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ විෂය නිර්දේශයට අනුව බයිබලයේ කතන්දර, ගීතිකා, චිත්‍ර, අත්තඩ ආදී ක්‍රියාකාරකම් ඔවුන් නිරත වේ. එමෙන්ම දරුවන්ට බයිබල් පද කටපාඩම් කිරීම කරනු ලබයි. සෑම පළවෙනි ඉරිදකම
විශේෂ ආරම්භක නමස්කාරයක් පවත්වනු ලබන අතර විශේෂ දේශනා මගින් ළමා මනසට උචිත දේව පණිවිඩය දෙනු ලැබේ. ප්‍රස්වාත් ප්‍රාථමික අංශයේ වයස අවුරුදු 11 සිට අවුරුදු 21 දක්වා දරුවන් ඉගෙනු ලබන අතර 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා මෙතෝදිස්ත සභාවේ දක්ෂිණ දිශා බයිබල් පාසල් මණ්ඩලය විසින් නිර්දේශිත දින පාසල් ක්‍රිස්තු ධර්ම විෂය නිර්දේශයද 12 වන ශ්‍රේණියේ සිට බයිබල් පන්තිය දක්වා ජීවිතයේ ප්‍රශ්න ගැටලු බයිබලයේ තුලින් ජය ගැනීම පිළිබඳව නව දිනශයක් මෙම වසරේ සිට ආරම්භ කෙරිණි. මෙම වසරේ ප්‍රස්වාත් ප්‍රාථමික අංශයේ ආරම්භක රැස්වීම දේවගතිවරුන් නිලධාරීන් ගුරුවරයන් ආරාධිත දේශකයන් හා පන්ති වශයෙන් දරුදැරියන් විසින් සිදු කිරීමට සැලසුම් කරද COVID-19 වසංගත තත්ත්ව හේතුවෙන් මෙම කටයුතු සිදු නොවිනි. අපගේ විශේෂ ක්‍රියාකාරකම් බයිබල් පාසල් ගුරුවරයන් ආශිර්වාද කිරීම හා සේවයට කැපකිරීම උදෙසා කැපකිරීමක් පැවැත්වීම. දේවස්ථානයේ බයිබල් කියවීම 3 වන ඉරිදින හැර අන් හැම දිනකම දරුවන් විසින් සිදු කරනු ලබන අතර දේව මෙහෙයේදී ශුද්ධ සහභාගීකම් පවත්වන අවස්ථාවෙහිද බයිබල් පාසල් ආරම්භක රැස්වීමේදීද ඕගන් වාදනයට දරුදරියන්ට අවස්ථාව හිමි වේ. තැම්පල දේවස්ථානයේදී පැවති දක්ෂිණ දිශා බයිබල් පාසල් රැළිය සඳහා දරුවන් 31 දෙනෙකු හා ගුරුවරයන් 12 දෙනෙක් සහභාගී වීම. එහි පැවති ගීතිකා තරගයේදී සම්පත් ඇති කාණ්ඩයේ හොඳම කණ්ඩායම අතරට පත්වීම. 150 වන සාම්වත්සරික වර්ෂයේ සූදානම් වීමට සමගාමීව ජුබිලි කමිටුවක් පත් කිරීම හා වර්ෂය සඳහා වැඩ සැලසුම් කිරීම. රට තුළ පැවති COVID-19 වසංගතය අප රට තුළ ආරම්භ වූ කාල සීමාවේ සිට මාර්තු මාස 21 වන දින සිට නැවත රැකිරක්ෂා කටයුතු ආරම්භ වන තුරුම ඔන්ලයින් මාධ්‍යයක් ඔස්සේ එනම් හැන්ගවුට්ස් මාධ්‍ය ඔස්සේ ගුරුවරයන්ගේ මඟ පෙන්වීම යටතේ දිනපතා යාඥා කාල පැවැත්වීම. COVID-19 වෛරසයේ තත්ත්වයේ හේතුවෙන් බයිබල් පාසල පැවැත්වීමට නොහැකි වීමත් සමගම බයිබල් පාසල් පාඩම් දක්ෂිණ දිශා මගින් සකස් කළ පාඩම් මාලාවකට අනුව දරුවන්ට ජූනි මාසයේ මුල් සතියේ සිට ලබා දීම. එමෙන්ම පාඩම් සාරාංශ ප්‍රශ්න හා පිළිතුරු ආදියද දරුවන්ට මුද්‍රණය කොට ලබා දීම. 150 වන සාම්වත්සරික වර්ෂය සඳහා පැවැත්වීමට සූදානම් කළ තිබූ කුරිසි පාමුල ආදි සිසු ගුරු හමුව පැල 150ක් සිටුවීම දෙමාපිය දිනය මාස 2කට වරක් දේශනමාලා පැවැත්වීම ආත්මික ප්‍රබෝධක රැස්වීම 150 වන සාම්වත්සරික මුද්දරය කළමනාකාර නාම පුවරුව පියරල කිරීම වැනි බොහෝ වැඩසටහන් COVID-19 තත්ත්වයේ හේතුවෙන් අත්හිටුවීමට අපිට සිදුවේ. අප රටෙහි COVID-19 තත්ත්වය මදක් යහපත් අතටපත් වීමත් සමග ළමා ඉරදුන දේව මෙහෙය ඔක්තෝබර් මාස 4 වෙනි දින ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වීම ඒ සියලුම දේව මෙහි කොටස් දරුවන් විසින් මෙහෙය වූ අතරම රුසෙල් ක්ලෙමට් හා ලක්ෂානි ප්‍රනාන්දු දැරියන් විසින් දේශනයන් ඉදිරිපත් කරන ලදී. 150 වන වර්ෂයට සමගාමීව YouTube මාධ්‍ය ඔස්සේ ක්‍රිස්තියානි ගීතිකා පොතේ ගීතිකා 50ක් නියමිත ස්වර ප්‍රස්ථාරයන්හි වාදනයන් හා පදමාලා සමග යොමු කිරීම. ඔබගේ දේව මෙහෙයට ගෘහ රැස්වීම් වලදී පවුල යාඥාවේදී පෞද්ගලික යාඥා වේලාවේදී ඔබට මෙම ඕගන් වාදනයන් උපයෝගී කරගත හැකිය. ගීතිකා පොතේ සියලුම ගීතිකා මෙලෙස YouTube මාධ්‍යයට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු. බයිබල් පාසලේ ලාංඡනය දෙව්තිලන ප්‍රනාන්දු සිසුවා විසින්ද YouTube cover pictures දෙව්සිත ප්‍රනාන්දු සිසුවා විසින්ද නිර්මාණය කරන ලදී. 150 වන වර්ෂය සඳහා නිර්මාණය වූ ලාංඡනය සහිතව කොඩියක් මෙම වර්ෂයේදී නිර්මාණය කරන ලදී. අපොත සාමාන්‍ය පෙළ එනම් 10 වන ශ්‍රේණියේ සහ 11 වන ශ්‍රේණියේ දරුවන්ට අත්වලක් වශයෙන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ක්‍රිස්තු ධර්මයේ පුනරීක්ෂණ පන්ති මේ වන විටත් පැවැත්වේ. දරුවන්ගේ ටැලන්ත උපනැංවීම, එකමුතුකම හා නිර්මාණශීලීත්වය උදෙසා වූ රචනා තරඟ
බයිබල් දැනුම් විනිම චිත්‍ර, බයිබල් කියවීම, කතික දේශනා ලිවීම හා නිවාසාන්තර බයිබල් දැනුම් විනිම ගීතිකා නාට්‍ය ආදී තරග කිහිපයක් පමණක් මෙවර පැවැත්වීමට අපට සිදුවිය. රටෙහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී බයිබල් පාසල ආරම්භ වූ කෙටි කාලයේදී එනම් අගෝස්තු මාසයේ සිට ඔක්තෝබර් පළමු ඉරුදින දක්වා සියලු ආරක්ෂක විධිවිධාන සහිතව මීටරයක් දුරින් හා මුහුණු ආවරණ ආදිය භාවිත කරමින් බයිබල් පාසල් පන්ති පැවැත්වීම. මෙවර තල්ලාතු ඉරිදින පාස්කු ඉරිදින ජූනි 29 දින උදෙසා පවත්වන ලබන ක්‍රීඩා උත්සවය තොටිලි පන්තිය නත්තල් ගස ආදී බොහෝ වාර්ෂික වැඩසටහන් COVID-19 තත්ත්වය නිසා අත්විටුවීමට අපට සිදුවිය. වාර්ෂිකව බයිබල් පාසලේ ගුරුවරියක් හා ඇගේ පවුලේ අය අනුග්‍රහයෙන් ප්‍රාථමික අංශයේ සිට පශ්චාත් ප්‍රාථමික අංශයට පැමිණෙන දරුවන්ට බයිබල් ලබා දීම මේ වසරේද සිදුවිය. 125 වන ජුබිලි වර්ෂයේදී පිහිට වූ ශිෂ්‍යත්ව අරමුදල අවශ්‍යතා ඇති බයිබල් පාසලේ දරුවන් උදෙසා අධ්‍යාපන ආධාර ලබා දීමට භාවිත කිරීම. බදුල්ල ළමා නිවාසයේ නේවාසිකව සිටින අප බයිබල් පාසලට අයත් දැරියක් සඳහා වාර්ෂිකව ගෙවීම් සිදු කිරීම. අප සභාවේ සමාජිකයෙකු වන සුරංජිත් පීරිස් මහත්මයා විසින් පරිත්‍යාග කරන ලද මුදලෙහි පොලියෙන් ලැබෙනා වූ බැමෙන හැන්නැදිගේ ශිෂ්‍යත්වයේ මෙම වසර තුලදීද එක් දඩයකට පිරිනමන ලදී. 150 වන ජුබිලි වර්ෂයේ උදෙසා බයිබල් පාසල් දරුවන්ට ලබා දුන් කැට ළමා ඉරිදින නැවත බාරගත් අතර ඉන් රුපියල් 66812යි 778ක මුදලක් එකතු වූ බව අපි සතුටින් දන්වා සිටිමු. ඊතා අගනා සංවස්තර ගීතයක් නිර්මාණය කර දුන් අප බයිබල් පාසලේ ආදු සිසුවෙකු වන ලහිරු කනිෂ්ක මහතාට අපගේ ස්තුතිය. 2020 වර්ෂයේ තෑගි මංගල්‍ය සඳහා මුදල් එකතු කිරීමට තෑගි ලයිස්තු නිකුත් කරන ලදී. 150 වන දුබිලි වර්ෂයේ වැඩ කටයුතු හා ත්‍යාග සඳහා දායක වූ දෙස් විදෙස් සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. මෙවර බයිබල් පාසල් දරු දැරියන්ගේ ත්‍යාග ප්‍රදානය පන්ති වශයෙන් වෙන් වූ කාල සීමාවෙහිදී ආරක්ෂක විධිවිධාන සහිතව දෙසැම්බර් මාස 14 වන දින පැවැත්වීමට අප බලාපොරොත්තු වෙමු. 150 වන සංවත්සර සමරු කලාපය සඳහා සියලු කටයුතු සූදානම් කළද COVID-19 වසංගතයේ තත්ත්වයේ හේතුවෙන් දරු දැරියන්ගේ හා ගුරුවර ගුරුවරියන්ගේ ඡායාරූප ගැනීමට අවස්ථාවක් නොලැබුණු බැවින් ඉදිරි කාලය තුලදී සමරු කලාපය එළි දැක්වීමට අප බලාපොරොත්තු වෙමු. ලබන වර්ෂයේ සියලු වසංගත රෝග ආදී තොර බයිබල් පාසලක් වශයෙන් අපට සැමට එක්ව කටයුතු කළ හැකි වර්ෂයක් වේවායයි අප අපේක්ෂාවෙන් යුතුව බලා සිටිමු. අපගේ සුබ පැතුම්. අපගේ බයිබල් පාසලේ ගුරුවරයෙක් ලෙසද උපලේකම් වශයෙන්ද කටයුතු කරන්නා වූ සහනි ද සිල්වා සහෝදරිය සමීද සිල්වා සහෝදරයා සමග මෙම වර්ෂයේදී විවාහ දිවියට පත් වූ අතර ඔවුන්ගේ විවාහ දිවියට දෙව් ආශිර්වාද පතමු. අපගේ ඉල්ලීම් ඔබගේ දූ දරුවන් සෑම දිනකම දේවස්ථානයට හා බයිබල් පාසලට නුවරදවව සහභාගී කරවමින් ඔවුන්ට කිතු දහම පිළිබඳ දැනුම ලැබීමටත් මාර්ග සලසන බැවින් ඔබගේ සහාය අප ඉල්ලා සිටිමු. එමෙන්ම දිනපතා බයිබල් කියවීම පෞල් යාඥාව පෞද්ගලික යාඥාවට දරු දරුවන් යොමු කරන මෙන් අපි ඉල්ලා සිටිමු. අපගේ ස්තුතිය. අපගේ ආරාධනය පිළි අරගෙන මෙහි පැමිණ සිටින ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහානායකතුමාණන් වන ගෞරවනීය එබනේසර් ජෝසප් දෙවගැත්තුමාටත් එම මහත්මයටත් දියණියටත් දිස්ථානායකතුමාටත් එම මහත්මයටත් අපට මඟ පෙන්වමින් අප දිරිමත් කරන අධ්‍යක්ෂක දේවගැත්තුමා ඇතුළු දේවසේවක මණ්ඩලයටත් ත්‍රිමාසික සමිතියටත් පන්ති මූලිකයටත් පළාත් ගවඩාකාර සහෝදර සහෝදරියන්ටත් ආරාධිත මහත්ම මහන්තීන්ටත් මෙම වසර පුරා පැවති විශේෂ දේශනා තරඟ විනිශ්චය කිරීම සඳහා පැමිණි සියල්ලන්ටත් පුහුණු කිරීම සඳහා දායක වූ සියල්ලන්ටත් ගුරු මණ්ඩලය හා කළමනාකාරිනිය ඇතුළුව නිලධාරී මණ්ඩලයටත් නිවාස නායක නායිකාවන් දරුදරයන් සෑම විටම නොමසරුව දායකත්වය ලබා දෙන්නා වූ
දෙමාපියන්ටත් ඒ ඇතුළුව සියලු වැඩිහිටියන්ටත් කාන්තා සංගමයටත් වෙස්සෙල් සමාජය ඇතුළු අනිකුත් සියලු ආයතනවලටත් මෙත්කයා ආයතනයටත් එහි කමිටුවටත් බයිබල් පාසලේ පරිත්‍යාග කරමින් බයිබල් පරිත්‍යාග කරමින් සහ ත්‍යාග සඳහා දායකත්ව දීමෙන් සහාය වූ සියලු දෙනාටත් තම ශ්‍රමය කාලය දැනුමෙන් හා මුදලින් අපට සහාය වන්නා වූ සියලු දෙනාටත් සෑම විටම අපට සහාය දක්වන්නා වූ ආරක්ෂක කමිටුවටත් අපට නිතර සහාය වන සිවරත්නම සහ රංජනී යුවලටත් ස්වර්ග ටීවී මාධ්‍ය ජාලයටත් පැමිණ සිටින ඔබ සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තුතිය පිරිනමන්නෙමු. ලබන්නා වූ නත්තල හා නව වසරට සුබ පතමින් සභාවට හා සමාජයට වැඩදායක දරු කැලක් බිහි කිරීම සඳහා කරන්නා වූ මේ මහඟු කාර්යයට උරදුන් සියල්ලන් දෙවියන් වහන්සේ අභිමුඛ තබමින් 150 වෙනි සාම්වත්සරික වාර්තාව මෙසේ නිමා කරන්නෙමු. ස්තුතියි. අපි දනින් සිට අපගේ බයිබල් පාසලේ 150 වසරක වන්දනා ගමන ගැන මේ බයිබල් පාසල තුල දෙවියන් වහන්සේ සියලු දෙනා පාවිච්චි කරමින් කර තිබෙන ආශ්චර්යමත් දේ ගැන උන්වහන්සේට ස්තුතිවන්ත සිතින් අපගේ යාඥාවන් උන්වහන්සේ වෙත ඔසවමු. අතිශුද්ධ දයාවන්ත දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ සියලු කාලවල සියලු පරම්පරාවල ආරම්භයේ පටන් මේ දක්වා මනුෂ්‍යයන් සමග එකට ක්‍රියා කරන දෙවියන් වහන්සේ. එකට ක්‍රියා කරමින් ඔබ වහන්සේ යුගයෙන් යුගයට මනුෂ්‍යයන්ව ඔබ වහන්සේගේ සේවය සඳහා කැඳවන යොදවන තැනැන් වහන්සේ. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ රාජ්‍යයේ සේවය සඳහා ඔබ වහන්සේ විශ්වාසය තබා තිබෙන්නා වූ ඔබ වහන්සේගේ විශ්වාසවන්ත දාස දාසීන් ගැන. ස්වාමිනී, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. යුගයෙන් යුගය ඔබ වහන්සේ ඔවුන්ව පාවිච්චි කරලා ඔවුන් ලව්වා කරවා ගන්නා වූ දේව රාජ්‍යයේ සියලු සේවාවන් ගැන අපි අද ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ ස්තුති දීමේදී අපි ඔබ වහන්සේට විශේෂාකාරයෙන් ප්‍රශංසා කරනවා, ස්තුතිවන්ත වෙනවා. මොරටුමුල්ල බයිබල් පාසල තුල ඔබ වහන්සේ කැඳවමින් සේවයේ යෙදුවා වූ සියලු දාස දාසීන් ගැන, මනුෂ්‍යයන් ගැන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමිනී, වසර 150ක වන්දනා ගමනේ ප්‍රතිඵල අස්වැන්න අපි සභාව තුල දකිනවා. ඒ බයිබල් පාසලෙන් වසර 150ක් තිස්සේ ඔබ වහන්සේගේ වචනය උගන්වලා ඔබ වහන්සේට ආදරය කරන, ඔබ වහන්සේට සේවය කරන පරම්පරාවක් ඔබ වහන්සේ මොරටුමුල්ල සභාව තුල ගොඩනගලා තිබෙනවා. මේ දෙව් මැදුරු ඒ ගොඩනැගීමේ ප්‍රතිඵලයි. මේ දෙව් මැදුරු වල කැපවී සේවය කරන සියලු දෙනා ඔබ වහන්සේ දැම්මා වූ අත්තිවාරම් වල පදනමයි. ඒ වගේම ස්වාමිනී, මේ සභා සේවයේදී ඔබ වහන්සේගේ රාජ්‍යයේ සේවයේදී නොමසුරුව දායකත්වය ලබා දෙමින් තමන්ට හිමි හැම දෙයක්ම ඔබ වහන්සේට පූජා කොට ඔබ වහන්සේගේ සේවය ඉදිරියට ගෙන යන සභාවක්, ක්‍රියාකාරී සභාවක් ඔබ වහන්සේ මේ පළාත තුල, මේ සභාව තුල තබා තිබෙනවා. ඒවා සියල්ල ස්වාමිනී ඉබේ ඇති වුණු දේවල් නෙමෙයි. ඔබ වහන්සේ බලවත් ලෙස බයිබල් පාසල තුල පාවිච්චි කළා වූ මිනිස්යන් නිසා, ඒ ලස්සන ඉතිහාසය නිසා අද මේ සභාව භුක්ති විඳින්නා වූ ප්‍රතිඵලයි. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. බයිබල් පාසල නිසා ලැබී තිබෙන්නා වූ මේ ක්‍රියාකාරී සභාව ගැන, ප්‍රබල සභාව ගැන, ඔබ වහන්සේට කැපව සේවය කරන, දීමනා දෙන මොරටුමුල්ල සභාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, වසර 150 සංවත්සරය අපි සමරන විට අපි ඉදිරිය බලනවා. තවත් වසර 150කදී ඒ සේවය එයටත් වඩා ඉහළින් සිදු කරන්නට ඔබ වහන්සේගේ කැපවිණු සේවයට ලැබි වුණු පරම්පරාවක්, ඔබ වහන්සේට ආදරය කරන පරම්පරාවක්
ඇති කිරීම පිණිස වර්තමානයේ ඒ සේවයේ යෙදී සිටින සියලු දෙනාට ලබා දී තිබෙන කැඳවීම ගැන, බාර දී තිබෙන වගකීම ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ 150 වෙනි සංවත්සරය බාධක මැද සැමරුවත් ස්වාමිනී, ඔවුන් Tamanගේ යුතුයකම වගකීම ඉටු කරමින් ඉතිහාසයට සනිටුහන් තබා තිබෙනවා. ඉදිරි පරම්පරාවලට සනිටුහන් තබා තිබෙනවා. අපේ මුතුන් මිත්තෝ වසංගතයක් මැදත් 150 වෙනි සංවත්සරය මේ ආකාරයට සමරා තිබෙන බව, ඔබ වහන්සේට ඒ ගැන ප්‍රශංසා කර තිබෙන බව, 150 වසරක කැපවී සේවය කළ අපේ මුතුන් මිත්තන් ගැන ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් ස්තුති කරමින් මේ දේවමය පවත්වා තිබෙන බව අද ඔවුන් ඉතිහාසයට එකතු කරලා තිබෙනවා. ස්වාමිනී, මේ පරම්පරාවද ඔබ වහන්සේ පෙර පාවිච්චි කළා වූ පරම්පරාව ලෙසම බයිබල් පාසල් වන්දනා ගමන තුල පාවිච්චි කරන්න. අද විශාල අභියෝග අපිට තිබෙනවා ස්වාමිනී. අපේ දරුවන්ට නොමග යෑමට නම් ඕනතරම් අවස්ථාවල් තිබෙනවා. ඒ දරුවන්ට අද අපි ලෝකයේ තිබෙන මොන දේවල් දුන්නත් වැඩක් නැහැ. ඔබ වහන්සේට ආදරය කරන, ඔබ වහන්සේට බයපක්ෂපාතකම් ඇති දරුවන් බිහි නොකර. එනිසා මේ බයිබල් පාසල තුල මෙතෙක් ඔබ වහන්සේ බිහි කළා වගේ ඔබ වහන්සේට බයපක්ෂපාතකම ඇති, ඔබ වහන්සේට ආදරය කරන, ඔබ වහන්සේට සේවය කරන පරම්පරාවක් ඔබ වහන්සේ ඉතිහාසයට ඉදිරි කාලේ එකතු කරන මෙන් අපි ඔබ වහන්සේගෙන් අද දවසේ ඉල්ලා සිටිනවා. එනිසා ස්වාමිනී, ඔබ වහන්සේ පාවිච්චි කළා වූ සියලු දෙනා ගැනත්, පාවිච්චි කරමින් සිටින්නා වූ සියලු දෙනා ගැනත්, පාවිච්චි කරන්නට යන්නා වූ සියලු දෙනා ගැනත් ස්තුතිවන්ත වෙමින් මේ 150 වෙනි සංවත්සරයේදී ඔබ වහන්සේ පාවිච්චි කරන, අපව පාවිච්චි කරන දෙවියන් වහන්සේ නිසා, මේ බයිබල් පාසල පාවිච්චි කර තිබෙන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට සියලු ගෞරවයත් මායමයත් දෙමින් ඔබ වහන්සේගේ දේව දෑතර සියල්ල යටත් කරනවා, බාර කරනවා. අපට ආදරය කරන නසරෙති යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයේ වටිනාකම නිසාය. ආමේන්. එකසිය 50 වෙනි බයිබල් පාසලේ සංවත්සරය උදෙසා අපි සූදානම් වෙනකොට බොහෝ අංශවලින් ඒ සූදානම සිදු කරනු ලැබුවා. නමුත් අපිට දෙවියන් වහන්සේට ගරු කළ හැකි ලෙස, උන්වහන්සේට ස්තුතිවන්ත වන හැකි ලෙස කරන්න හැකි සියල්ල ඉටු කරන්නට අපි කතිකා කරගත්තා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය තුල. එහි ප්‍රතිඵලයක් හැටියට මුළු මෙතෝදිස්තයන්ට පමණක් නෙමෙයි, අපගේ මේ ක්‍රිස්තියානි ගීතිකා පොත පරිහරණය කරන ඕනෑම කෙනෙකුට එහි සංගීත වාදනය, එහි ස්වර රටාවන් YouTube මාධ්‍ය ඔස්සේ අද දවසේ අපි නිදහස් කරනු ලබනවා. ඉතින් මං හිතන්නේ විශාල ප්‍රයත්නයක් ඒක. නිකම්ම නිකං ඉක්මනින් දෙයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෙහසක්, මහන්සියක් අරගෙන, කාලයක් අරගෙන නිවැරදි සංගීත රටාවන්, නිවැරදි ස්වර ප්‍රස්ථාරයන් මේ සියල්ල දෙන්න ඕන. අපි ඕනෑම කෙනෙකුට පුළුවන් අපේ ගෙදර ඉඳලා මේ YouTube මාධ්‍යයේ තියෙන අපි දන්න ආස කරන ගීතිකාවක සංගීතය අපිට පාවිච්චි කරලා ගීතිකා කරන්න. අපි ඕනෑම තැනක ගියාම අපේ ගීතිකාවක් අපිට ගායනා කරන්න සංගීතයක් අපි හොයනකොට ඒට අවශ්‍ය කරන සංගීතය YouTube මාධ්‍යයේ තිබෙනවා. ශුද්ධ කරුණාවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේ අපිත් එක්ක ජීවත් වෙන දෙවියන් වහන්සේ. අපිත් එක්ක ජීවත් වෙලා අපෙන් වැඩ කරව ගන්න දෙවියන් වහන්සේ. පියාණනි, ස්තුති වේවා අද දවසේදී YouTube මාධ්‍ය ඔස්සේ ගත්තා වූ මේ ප්‍රයත්නය ගැන. එලෙසම බයිබල් පාසලේ ලාංඡනය, කොඩිය, මේ සියල්ලක්ම ඔබ වහන්සේගේ ගෞරවය උදෙසා, මහිමය උදෙසා,
ඔබ වහන්සේට කැප කරනවා බාර කරනවා. ඔබ වහන්සේගේ ඒ දිව්‍යමය රාජ්‍යයේ අලංකාර දේ හැටියට ඔබ වහන්සේගේ දිව්‍යමය රාජ්‍යයේ බයිබල් පාසලේ ස්වාමින් වහන්සේ බයිබල් පාසලේ අනන්‍යතාවයන් හෙළි දක්වනු ලබන ලාංඡනය කොඩිය ඒ හැම දෙයක් තුලින්ම ඔබගේ ගෞරවය මහිමය උදෙසා සිදුවීම ගැන ස්තුති වේවා ප්‍රශංසා වේවා. ඒ සියල්ල ඔබ වහන්සේගේ දේව දෑතට කැප කරනවා බාර කරනවා යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්ය. ආමේන්. වාඩි වෙන්න. අපි දැන් එක්වන්නට යනවා අපගේ 150 වෙනි සංවත්සර ගීතිකාව. මෙය බයිබල් පාසලේ දරුවන් විසින් දැන් ගායනා කරනු ලබනවා. දැන් අපේ ඉදිරියේහි ඒ දරුවන් නැහැ. නමුත් වීඩියෝ දර්ශනය මගින් ඔවුන් ඉදිරිපත් කරන 150 වෙනි විශේෂ සංවත්සර ගීයට අපි ඒ ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. ඔබගේ මෙම ලැබී තිබෙන දේවමෙහෙ පත්‍රිකාවේ 150 වෙනි සංවත්සර ගීතය ඇතුළත් වෙලා තිබෙනවා. Say
දේව වචනය කියවීම ශුද්ධවර මතෙව්තුමාගේ සුභාරංචියේ 18 වැනි පරිච්ඡේදයේ පළවන පදයේ සිට පස්වන පදය දක්වා. සැබෑ උතුම්කම. එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත් ස්වර්ග රාජ්‍යයෙහි ඊ타ම උතුම් වන්නේ කවරෙක්දැයි ඇසූහ. එවිට උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළසේක. සැබවින්ම මම ඔබට කියමි. ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුවොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නහුය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද ස්වර්ග රාජ්‍යයෙහි ඊ타ම උතුම් වන්නේ ඔහුය. තවද යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. දේව වචනයේසේය. ඒ තේරුම් ගැනීමට ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබටත් මටත් පිහිටවන සේක්වා. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රිය සහෝදර සහෝදරියනි, මොරටුමුල්ලේ මෙතොරිස්ත බයිබල් පාසලේ ළමයිනි, ප්‍රිය දූ දරුවනි, මොරටුමුල්ලේ මෙතොරිස්ත බයිබල් පාසලේ 150 වෙනි සංවර්ෂය සමරන ඒ සඳහා දෙවියන් වහන්සේට ස්තුති පුදන මේ මොහොතේදී දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමට මට ලැබුණු මේ අවස්ථාව ගැන මම පළමු කොට දෙවියන් වහන්සේට ස්තුති පුද කරමි. මෙතනදී දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපි මුහුණ දෙන සියලු බාධාව මැදින් මේ වගේ අවස්ථාවදී අපි එකතුව දෙවියන් වහන්සේට ස්තුති දීමට අපි එකතු වෙලා මේ උත්සාහය ගන්න මේ උත්සාහය නිසා මම ඇත්තටම ගොඩාක් සන්තෝෂ වෙනවා. COVID-19 ගැන ඔයගොල්ලන්ගේ වාර්තාවේ නිතරම සඳහන් වුණා. නමුත් COVID-19 නිසා අපි මුහුණ දෙන ප්‍රශ්න වලට එහාට ගිහින් අපි කොහොම හරි දෙවියන් වහන්සේට උන්වහන්සේගේ නාමය ප්‍රශංසා කරමින් උන්වහන්සේට අපේ සන්තෝෂය ස්තුතිය ප්‍රකාශ කිරීමට මේ විදියට දෙවමයක් සැලසුක ගැන මං සන්තෝෂ වෙමින් දෙවියන් වහන්සේට නැවත වරක් ස්තුති කරනවා. ඒ වගේම ඔගලන් සැලසුපු සියලු සංවර්ෂ උදේසා සැලසුපු සියලු දේවල් කරන්න බැරි වුණාට අද ක්‍රිස්තියානි පවුල් වලට අවශ්‍ය පවුල් යාඥාව ශක්තිමත් කිරීමට කුඩා කණ්ඩායම ඇටියට අපි ගෙවල් වල එක් වෙලා දෙවියන් වහන්සේට යාඥා කරන වෙලාවේදී ක්‍රිස්තියානි ගීතිකා කරන්නට පහසු වෙන විදියට YouTube මාර්ගයෙන් ක්‍රිස්තියානි ගීතිකා ඔයගොල්ලන් ඉදිරිපත් කරන මේ උත්සාහ ගැනත් මම ගොඩාක් අගය කරනවා. මම හිතනවා
බාධාවල් එනකොට අපි අලුත් විදියකට අපේ දෙවියන් වහන්සේගේ සේවය ගැන හිතලා අලුත් විදියට ගමන් කිරීමට මේක ලොකු ආදර්ශයක් වෙනවා කියමි. අද අපි බයිබල් කොටසදී අපි අයුම් කරන දුන ඒ කොටසදී ළමයින් ගැන දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට දුන්න උපදේශ ගැන අපි අයුම් කරන දුන්නා. එතනදී දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්නට අපේ ජීවිතවලට තියෙන ආදර්ශය ළමයින් බව එතනදී සඳහන් කරනවා. මම හිතනවා ඕනම සභාවේ ඕනම දේවස්ථානයේදී ඕනම දේවමයේදී ළමයි අපේ ක්‍රිස්තියානි ඇදහිල්ල ජීවිතයට විශේෂ ස්ථානයක් නැත්නම් කේන්ද්‍රයක් වෙන බව. ගොඩක් වෙලාවදී අපි බයිබල් පාසල ගැන හිතනකොට ඒකට අපි ලොකු තැනක් දෙනවා. හැබැයි ඒකට හේතුවක්ත් තියෙනවා. පොඩි කාලේ ඉඳලාම අපේ විශ්වාසය ගැන පොඩි ළමයින්ට උගන්වන්න ඕන. හරි විදියට ඒගොල්ලන්ව හදලා අපි හරි මාර්ගය පෙන්වුව නැත්නම් අපේ සභාවට අනාගතයක් නැහැ කියලා අපි බයිබල් පාසලට මුල් තැන දෙනවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ උන්වහන්සේගේ සේවය කරන වෙලාවේදී ළමයින් ගැන අපිට උගන්වපු දේ බලන විට බයිබල් පාසලේ තියෙන වටිනාකම තමයි අපි ළමයින්ට කරන දෙයට වැඩිහිටිය වෙන අපි ළමයින්ගෙන් ඉගෙන ගන්න ස්ථානයක්කුත් බයිබල් පාසලක් වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. පොඩි උදාහරණයක් ගත්තොත් අපේ සභාවල ලොකු කට්ටිය නැත්නම් වැඩි වල් කට්ටිය ඇතුළතදී පොඩි ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳා ගන්නට අපිට අවුරුදු ගාණක් යනවා. ළමයින්ව බලන්න ගා ගන්නවා බැන ගන්නවා. හැබැයි එළියට ගිහිල්ලා වැරළු ආච්චි ගාව වැරළු ටිකක් ගන්නකොට ඒගොල්ලෝ එකතු වෙලා ඉවරයි. වෛරේ හිතේ නැහැ. හිතේ තියාගෙන ඒක හැමදාම ඒක තුලින් ක්‍රියාත්මක කරන්නට ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ළමයි ඉබෙන්ම බෙදා ගන්නට හැකියාවක් තියෙන නැත්නම් ගුණාංකයක් තියෙන කට්ටිය. ඒ වගේ බලන විට ළමයින්ගේ තුලින් අපි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා බයිබල් පාසලේ අපේ ක්‍රිස්තියානි ජීවිතයට සභාවේ ජීවිතයට මූලික තැනක් දෙනකොට අපි ළමයින්ට උගන්වන්න දේ විතරක් නෙමේ අපිත් ළමයින්ගෙන් ඉගෙන ගන්න ස්ථානයක් හැටියට අපි දකින්න ඕනේ. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තව තැනකදී කිව්වා උන්වහන්සේ ළඟට ළමයි එනකොට ඒක ගෝලියෝ ඒකට බාධාවක් වෙන විට ඒ ළමයින්ට එන්න ඉඩ දෙන්න. අපේ අවස්ථාව ඇටියට අපිට පළපුරුදු විදියට ජීවත් වීම නිසා ළමයින්ට අවහිරක් කරන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළමයින්ට උරුමය තියෙන බව අපිට පෙන්වලා තියෙනවා. ඒ නිසා අද දෙවියන් වහන්සේට මොරටුමුල්ල මෙතෝරිස්ත බයිබල් පාසලේ 150 වෙනි සංවර්ෂයේදී සුති කරන විට පළමු විට අපි ඒ ළමයින් ගැන දෙවියන් වහන්සේට සුති කරන්නට අවශ්‍යයි. ඒ ළමයින් තුලින් අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. සභාවේ නඩත්තු කරන්න ක්‍රමය අපි ඒ තුලින් ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගුණාංක තේරුම් ගන්නටත් අපි ළමයින් දිහා බලන්නට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් අපිට බයිබල් පාසල තුලින් ලබා ගන්න නිසා අපි පළමු කොට දෙවියන් වහන්සේට තුති දෙන්න අවශ්‍යයි. දෙවනුව බයිබල් පාසල ගැන කතා කරන විට අපි ගොඩාක් වෙලාවදී ගුරුවරයව අමතක කරනවා. හැම සතියේදීම හැම ඉරිදාම සාමාන්‍ය ඉරිදා විතරයි තියෙන්නේ ගෙවල් වැඩ ටිකක් කරගන්නට පල්ලි ඉවරුන ගමන්
ගෙදර යන්න බලාගන්නටයි ගොඩක් දෙනෙක් එන්නේ. නමුත් දෙවියන් වහන්සේට සේවය කරමින් හැම ඉරිදාම කැපවීමෙන් ඒගොල්ලන්ගේ දේවල් ලෑස්ති කරමින් ළමයින් එක්ක ගත කරන ඒ සේවය අපි මං හිතන්නේ අපේ සභාවේ තව ටිකක් අගය කරන්නට අවශ්‍යයි. ඒගොල්ලන්ගේ සේවය නැත්තම් සභාවේ අනාගතයක් නැහැ. ඒගොල්ලන්ගේ කැපවීම විශාලයි. ඒ නිසා මේ වගේ මොහොතේදී මේ අවුරුදු 150ක් තුල මේ සභාවේ බයිබල් පාසලේ ගුරුවන් හැටියට සේවය කරපු සෑම කෙනෙක් ගැනම හිතලා අපි අද දෙවියන් වහන්සේට ස්තුති දෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් එතරම් අපි තව දෙයක්ත් ඉගෙන ගන්නට අවශ්‍යයි. බයිබල් පාසලේ ගුරුවරයෝ කියලා කියනකොට අර වචන ගුරුවරයෝ කියලා කියනකොට අද වර්තමානයේ සමාජයේදී ඉස්කෝලේ ඉන්න ටීචර්ස්ලා වගේ තමයි අපි බලන්නේ. යම් කිසි දැනුමක් ළමයින්ට දෙන්නට මඟ පෙන්වන කටියටයි බලන්නේ. එහෙමනම් සාමාන්‍ය ඉස්කෝලේ ඉන්න ගුරුවරයන්ටත් බයිබල් පාසලේ තියෙන ගුරුවරයන්ටත් වෙනස්කම මොනවාද? නැත්නම් අනන්‍යතාවය කුමක්ද කියලාත් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී බයිබල් පාසලේ ගුරුවරයන්ට ඉතා විශාල වගකීමක් තියෙනවා. ඒකට හේතුව අපි ඉගෙන උගන්වන දේ පමණක් නොවේ. අපි බෙදා ගන්න තොරතුරු අපි බෙදා ගන්න දේවල් විතරක් නෙමෙයි. අපි කියලා දෙන ඒ සියලු දේට ඕගලන් තමයි ඒ ළමයින්ට ආදර්ශයක් වෙනවා. ළමයි අපෙන් ඉගෙන ගන්න නැත්නම් අපෙන් අහන්න වචන වලට වැඩිය අපේ ජීවිතය ගැන බලනවා. ඒ නිසා මේ වගේ මොහොතේදී ගුරුවරයන්ගේ සේවය අගය කරලා දෙවියන් වහන්සේට ස්තුති කරන මේ වෙලාවදී ඒ සඳහා කැප වෙන්න අවස්ථාවක් හැටියට මම දකිනවා. අද විශේෂයෙන් මේ සමාජයේ තියෙන එක බලපෑම තුලින් ළමයින්ට ඕන වෙන්නේ ආදරය කරන ආදර්ශයක්. උගන්වන දේ ඇටියට ජීවත් වෙන ආදර්ශයක්. ජීවිතය හරි මාර්ගය යන්නට ඒගලන්ට දකින්න පුළුවන් ආදර්ශයක්. ඒගලන්ට එක්ක හිත දිනාගත් ආදර්ශයක් තමයි ළමයින්ට අද ඕන වෙලා තියෙන්නේ. ගොඩාක් ළමයින්ට අද ගෙවල් වල ඒ වගේ ආදර්ශයක් නැහැ. තරඟකාරී ඉස්කෝලවල ඒ වගේ ආදර්ශයක් නැහැ. සමාජයේ තියෙන බාධාවල් නිසා එක හේතු නිසා ඒගලන්ට දකින්න පුළුවන් ප්‍රේමයෙන් බැඳගෙන සිටින්න පුළුවන් ආදර්ශයක් නැති මේ ලෝකේ බයිබල් පාසලේ ගුරුවරයන්ට ඒ වගේ ආදර්ශයක් හැටියට ජීවත් වෙන වගකීමකුත් අපිට තියෙනවා. බයිබල් පාසල කියන්නේ තොරතුරු නැත්නම් දැනුම දෙන ස්ථානයක් විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ඥානය ළමයින්ට ලබා ගන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක කරන ස්ථානයක් පමණක් නොවේ. බයිබල් පාසල කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ළමයින්ට සම්බන්ධතාවයක් ඇති කරන ස්ථානය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක කතා කිරීමට ජීවන ගමනේදී හැම වෙලාවෙම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ ළමයි වටේ සිටිනවා කියන ඒ විශ්වාසයෙන් මුල් ගැනීමට ඒ වගේ විශ්වාසය තුලින් ශක්තිමත් වීමට තියෙන ස්ථානයක් තමයි බයිබල් පාසල. ඒ නිසා ළමයිනුත් මේක ගැන අවබෝධයක් තියාගන්න ඕන. බයිබල් පාසල තියෙන අරමුණ කුමක්ද කියලා. අපි සමහර වෙලාවට දැනුම දීලා සමහර වෙලියට එක්සෑම්ස් උත් තියෙනවා, තරඟත් තියෙනවා. ඉතින් ඒකේ දිනන කට්ටිය ඉන්නවා 80ක් ගන්න කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොම අවශ්‍යයි. නමුත් ඒ ඔක්කොම තියෙන්නේ අන්තිමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒගොල්ලන් සමග සිටිනවා කියන ඒ විශ්වාසයෙන් මුල් ගැනීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවය තුලින් ජීවත් වීමට ඒගොල්ලන් ඇති කරන ස්ථානයක් හැටියට අපි දකින්න ඕනේ. පෙර පාසල් වලට යන ළමයින්ට
ඒ පොඩි කාලේ සමහරවිට මෙතන සිටින කට්ටියටත් පොඩි කාලේ අපි ඉගෙනගත්ත පොඩි නර්සරි රයිම් එකක් මතක් කරන්නට කැමතියි. Pussycat, pussycat, where have you been? I have been to London to look at the Queen. හරි ලස්සන පදයක්. පූසාවෙන් ආනවා කොයිද ගියේ? ලන්ඩන් ගියේ. මොකටද ගියේ? ඇයි ලන්ඩන් ගියේ? අනිත් පදයට එනවා. Pussycat, pussycat, what did you there? I frightened a little mouse under the chair. Queen බලන්න ලන්ඩන් යනවා පූසා. ලංකාවේ ඉඳලා ගියා කියලා හිතුවොත් කොච්චර මාන්සි වෙලා කොච්චර හොර පාරකින් යන්න ඇතිද කියලා අපිට හිතා ගන්න පුළුවන්. නමුත් ඒ ස්ථානෙට ගිහිල්ලා රජිනිව බලන්න නැතුව මොනවාද කරේ? මීයක් යනකොට මීයාව එලවගෙන යනවා. සමහර විට අපිට අරමුණ කුමක්ද කියලා පැහැදිලිව දන්නවා. කොතනටද යන්න ඕන කියලාත් දන්නවා. නමුත් ඒ ස්ථානෙට ගිහිලා ඉනකොට අනිත් පරීක්ෂාව එනකොට අපේ අරමුණ අතරලා මීයාව එලවගෙන යන පූසා වගේ අපේ ජීවිත තියෙනවා. දැන් පොඩි කාලේ ඉඳලාම මේක අපිට උගන්වලා තියෙනවා. ඒ නිසා බයිබල් පාසලේ තියෙන අරමුණ අපි ඉෂ්ට කරගන්න ඕනේ. උගන්වන්න පුළුවන්, දේවල් කියලා දෙන්නට පුළුවන්, තරංගවල් තියන්නට පුළුවන්. අන්තිමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒගොල්ලන්ගේ මිත්‍රයෙක් හැටියට, ඒගොල්ලන්ගේ ගැලවුම්කාරය හැටියට ඒ මාර්ගයට යොමු කිරීම වගකීම අපි අමතක කරන්නට අවශ්‍යයි. ඒ නිසා ඒක ගුරුවරයෙන්ුත් මතක තියාගන්න ඕන, දේවසේවක මණ්ඩලයත් මතක තියාගන්න ඕන, සභාවේ නායකනුත් මතක තියාගන්න ඕන, බයිබල් පාසලේ ළමයිනුත් ඒක මතක තියාගන්න ඕන. බයිබල් පාසලට තියෙන එකම අරමුණ පොඩි ළමයින්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ඇති කිරීමටයි. පොඩි කතාවක් කියලා අවසන් කරන්නට කැමති. මම හිතනවා අවුරුදු 13කට කලින් මේ පුල්පිට් එකේම මේ කතාව මම කියලා තියෙනවා. නමුත් එකම වාසනාවන්ත දෙයක් තමයි අවුරුදු 10ක් යනකොට කියපු දේශනාවල අමතක වෙයි කියලා. ඒ නිසා සමහර කට්ටිය හිතනවා නම් මේ දේවගතිතුමාට දන්න එකම කතාව මේකයි කියලා. ඒත් ප්‍රශ්නයක් නැහැ. මං තව පාරක් කියන්නට කැමතියි. යාළුවෝ දෙන්නෙක් හිටියා. ඒක එක්කෙනෙක් හොඳටම පල්ලි යන කෙනෙක්. බයිබල් පාසලට නියම කාලයේදී දිගටම එකම ඉරිදාවක්වත් මිස් වෙන්නේ නැතුව ගිය කෙනෙක්. පල්ලියේ දේවල් වලට ගොඩාක් සම්බන්ධ වෙච්ච කෙනෙක්. හැම දෙයකටම එයා යොමු වෙනවා. නමුත් එයාගේ යාළුවා ක්‍රිස්තියානි වුණාට එච්චර පල්ලියට යන්නේ නැහැ. ඔහේ ජීවත් වුණ කෙනෙක්. හැබැයි ඒ දෙන්නම යාළුවෝ. මේ කතාවදී මේ දෙන්න යාළුවෝ දෙන්නම එක දවසක් කැලේ ඇස්සේ නිකන් ඇවිදින්න ගියා. ඇවිදින්න යනකොට මීයරෙක් එක්ක දැක්කා. ඒ මීයරක මොනවද කරේ? මේ දෙන්නව එලවන්න පටන් ගත්තා. මේ දෙන්නම පණ බේර ගන්න දුවනවා. එක අවස්ථාවේදී ඒගොල්ලන් දකින්නවා දැන් ඒගොල්ලන්ට දුවන්න බෑ. ඉස්සරහට ලොකු කොන්ක්‍රීට් බිච්චියක් තියෙනවා. ඒක උඩ පනින්නත් බෑ. තව පැත්තකින් මීයරක ළඟට එනවා. දැන් කරන්න දෙයක් නැහැ. දන්නවා දැන් ඒගොල්ලන්ගේ ගමන අවසන් වෙන්න යනවා කියලා. එතකොට කරන්න දෙයක් නැති වෙච්ච අවස්ථාවේදී අර පල්ලියට එච්චර යන්නේ නැති ඒ යාළුවා අනිත් එකනා බල්ලා කිව්වා, ඔයා පල්ලියට යනවානේ. ඔයාට දන්න යාඥාවක්වත් කියන්න දෙවියන් වහන්සේ හරි අපිව බේරගනිද කියලා බලමු. පල්ලියට නිතරම යන ඒ ළමයා මොනද ටිකක් වෙලා හිතලා කිව්වා, අනේ මේ වගේ අවස්ථාවට යාඥා කරන්න අපිට උගන්වලා දුන්නේ නැහනේ. යාඥා පොතේ තියෙන යාඥාවල උගන්වලා දුන්නා. හොඳට ඉගෙන ගන්න වෙනකොට කරන්න ඕනේ යාඥා කියලා දුන්නා.
අම්මට තාත්තට ලෙඩ වෙනකොට ඒ කරන ඕනේ යාඥාවක් කියලා දුන්නා. නමුත් කොන්ක්‍රීට් පිච්චියකටයි මීයරකටයි මැද ඉන්නකොට අපිට කියන්න ඕන යාඥාවක් කියලා දීලා නැහැ කියලා කිව්වා. බයිබල් පාසලේ අරමුණ අපි හරියට ඉෂ්ට කරේ නැත්නම් එතන පිට වෙන්න ළමයින්ට මේක තමයි වෙන්නේ. දැනුම තියෙනවා. ලෝකයේ ප්‍රශ්නවල එනකොට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් කිරීමට හැකියාව නැති වෙනවා. ඒ කතාව එතනදී ඉවර වෙන්නේ නැහැ. එතකොට අර පල්ලියට යන්නේ නැති එලා යාළුවා කිව්වා කමක්න දන්න යාඥාවක් කියන්න දෙවියන් වහන්සේ අපිව බේරගන්න කියලා බලමු කියලා. එතකොට මේ පල්ලියට නිතරම යන එකනට මතක් වුණේ අර කෑමෙන් ඉස්සර කියන යාඥාව. දෙවියනේ අපි දැන් ලැබෙන්න එන මේ ආශිර්වාදය ගැන ඔබට ස්තුතියි කියලා යාඥා කරා. එතකොට දෙවියන් වහන්සේටත් මොකුත් කරන්න බෑනේ. මේ අරකට දෙනවා අනින්න කියලා. අපි ටිකක් ගැඹුරෙන් හිතලා බලන්න ඕන. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය බයිබල් පාසල තුලින් අපිට ඇති කරගන්න බැරි වුණොත් ඒ ළමයින්ගේ අනාගතය මේ වගේ තමයි විනාශයකට යන්නේ. දැනුම පමණක් නෙමෙයි. අපේ ක්‍රිස්තියානි ඇසිරීම පමණක් නෙමෙයි. අන්තිමට බයිබල් පාසලට තියෙන අරමුණ ඒ ළමයින්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධතාවය, එයාත් එක්ක කතා කරන්න පුළුවන්කමක්, දෙවියන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමග සිටිනවා කියන ඒ ඇදහිල්ලෙන් ගැඹුරට මුල් ගැහිලා ධෛර්යයෙන් ජීවිතයේ තියෙන ඕනම බාධාවලට මුහුණ දීමට ඒගොල්ලන්ව අපි ශක්තිමත් කරන්නට අවශ්‍යයි. ඒ නිසා බයිබල් පාසලදී අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි ළමයින්ට උගන්වන්න දේවලුත් තියෙනවා. උගන්වන දේ පමණක් නෙමෙයි. උගන්වන දේ අනුව අපි ආදර්ශයක් වීමටත් යුතුයි. එක ළමයෙක් විනාශ වෙනවා නම් අපි දෙවියන් වහන්සේට ගණන් දී යුතුයි. ඒ නිසා බයිබල් පාසලේ තියෙන ඉතා වටිනාකම අපි සිතාගෙන අපිට තියෙන වගකීමත් අපි හොඳට තේරුම් අරගෙන 151 වෙනි වසරේට අඩි තියෙන මේ මොහොතේදී අපි සියලු දෙනා ළමයි, ගුරුවරයෝ, සභාවේ නායකයෝ, දේව මණ්ඩලයේ සියලු දෙනාම නැවතවරක් දෙවියන් වහන්සේට කැප වෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා. දෙවියන් වහන්සේම අපිට ආශිර්වාද කරසේක්වා. ආමේන්. අපි ගායනා කරන්නට යනවා ගීතිකා පුතේ 216 වෙනි ගීතිකාව. අපි මෙම ගීතිකාව ගායනා කරන විට අපට වාදනයේ සැපයෙන්නේ YouTube මාධ්‍යයට මුදාහරණු ලබන එම සංගීතය ඔස්සේ. ඔබට අපට ලබා දුන්නා වූ මෙම ගීත 50ක සංගීත කාණ්ඩ ඇතුළත් කරලා තියෙනවා. 25 වෙනි අංකයේ යටතේ තියෙන 216 වෙනි ගීතිකාව අපි දැන් YouTube මාධ්‍යයේ තියෙන සංගීත වාදනය සමග ගායනා කරන්න යන්නේ. අද දවසේ මේ කටයුත්ත තාම YouTube මාධ්‍යයට යොමු කරලා නැහැ. නමුත් මේ වෙලාවේදී ගෞරවනීය මහානායකතුමාට ආරාධනය කරනවා එම කාර්යය YouTube මාධ්‍යයට නිදහස් කරන්න කියලා.
අපි මුලින් ඉඳලා පටන් ගනිමු. අපි මට මීළඟට පැවරිලා තියෙන්නේ මං හිතන්නේ මෙම චාම් ඒත් ඉතාමත්ම ගෞරවනීය උත්සව අවස්ථාවේ ස්තුති කතාව. මං හිතන්නේ වඩාත්ම ලස්සනම දේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ස්තුති දීම. ඉතින් මම පළවෙනියෙන්ම මගේ මහෝත්තම දෙවියන් වහන්සේට මගේ ආදරයත් ගෞරවයත් ප්‍රශංසාවත් ස්තුතියත් උන්වහන්සේට මම පුද කරනවා. වසර 150ක් උන්වහන්සේ අපව ගෙනාව නිසා උන්වහන්සේට අපි ස්තුති කරනවා. මීළඟට මාගේ ස්තුතිය හිමි කරන්නට මම කැමතියි මහානායකතුමනි ඔබතුමාටත් ඒ වගේම ඔබතුමාගේ භාර්යාව එබනිස ජෝසප් මැතිනියටත් අද දවසේ අපිත් සමග එකතු වෙලා ඉන්න දියණියටත් මම ස්තුති කරන්න කැමතියි. ඔබතුමා අපේ සංවත්සර උත්සවයට එනවා කියලා අපේ අධ්‍යක්ෂක දේවගැතිතුමා කිව්වම අපට මහත් ධෛර්යයක් ඇති වුණා. අපේ මේ උත්සවය ඊටාම හොඳින් කරන්නට ඕන කියලා අපිට ධෛර්යයක් දුන්නේ ඔබතුමාගේ එම වචන. ඉතින් මම ඔබතුමාට අනෙක් වාරයක් ස්තුතියි කියනවා මේ වෙලාවේ අපව ධෛර්යමත් කරන්නට ඔබතුමා පැමිණි නිසා. ඒ වගේම අපේ පළාතෙන් පැන නැගි දේවගැතිතුමෙක් හැටියට දිශානායකතුමා ගෞරවනීය අනුරපිරිරා දේවගැතිතුමාටත් එම මහත්මියටත් මම ස්තුතියි කියලා කියනවා.
ඔබතුමන්ලා මේ ස්ථානයේ දැකීම අපිට හරිම සතුටක්. අපේ දේවස්ථානයට හරිම ආලෝකයක් ඒක. මගේ ඊළඟ ස්තුතිය හිමි වෙන්නේ අපේ බයිබල් පාසලේ කුඩා දරුවෙකු වගේ ඉගෙනගෙන බයිබල් පාසලේ නොඑක් ආයතනවල සේවය කරලා අද දවසේ දේවගැතිවරයෙක් ලෙස කටයුතු කරන ගෞරවනීය උදිත ප්‍රනාන්දු දේවගැතිතුමනි ඔබතුමාටයි. ඔබතුමා අපේ බයිබල් පාසලට මහත් ආඩම්බරයක්. ඔබතුමා අද මෙතන පැමිණ සිටීම අපිට ඉතාම සතුටුදායක දෙයක්. ඔබතුමාට මම අනේක වාරයක් මොරටුමුල්ල මෙතෝදිස්ත බයිබල් පාසල වෙනුවෙන් ස්තුතියි කියලා කියනවා. ඊළඟට මගේ ස්තුතිය පිරිනමන්නට මම කැමතියි අපේ අධ්‍යක්ෂක දේවගැතිතුමා සිතාරා මාරසිංහ මහත්මිය ඒ වගේම එම පවුලේ දරු දැරියන්ට මහානායකතුමනි අපේ දේවගැතිතුමාගෙන් අපේ බයිබල් පාසලට ලැබෙන්නේ හරිම ශක්තියක්. එතුමා ඕන වෙලාවක අපේ දුරකථන ඇමතුම් වලට සවන් දීලා අපේ ප්‍රශ්න ගැටලු निराකරණය කරලා අපි වැටෙන අපි හඬා වැටෙන නැත්නම් අපි පසුබෑමට ලක් වෙන අවස්ථාවල එතුමා අපිව දිරිමත් කරනවා. එතුමා අපිට දෙන ශක්තිය මං හිතන්නේ අපිට මහත් බයිබල් පාසල ඉදිරියට ගෙනියන්නට හරිම ශක්තියක් වෙලා තියෙනවා. ජගත් මාරසිංහ දේවගැතිතුමනි ඔබතුමාට අපේ ස්තුතිය. ඒ වගේමයි සිතාරා මාරසිංහ මහත්මිය මං හිතන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දේවගැති බිරිඳක්. අපිට හැම වෙලාවෙම උදව් කරන ඇයටත් උන් දෙදෙනාගේ දරුවන්ටත් මම මේ වෙලාවේ ස්තුතියි කියනවා. මහානායකතුමනි මට තව වචනයක් ඔබතුමාට කියන්නට ඕන. ඔබතුමාගේ අගනා දේශනේ මං හිතන්නේ අපිට අපේ බයිබල් පාසල් ගුරුවරුන්ගේ වගකීම නැවත අලුතෙන් මතක් කරලා දුන්නා. මං හිතන්නේ ඉදිරි වර්ෂයේදී ඒ ඔබතුමා දුන්නු ආදර්ශය හදවතේ දරාගෙන දරුවන්ව ඉදිරියට ගෙනියන්න දරුවන්ට ජීවිතයේ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන විදියට අපේ බයිබල් පාසලේ පාඩම් හැඩගස්වා ගන්න මං හිතන්නේ ඔබතුමා ඒක පුදුම විදිහට අද දවසේ අපිට කතා කරා. ඔබතුමාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නැවත වාරයක් ඒ ගැන. ඊළඟට අපේ දේවසේවක මණ්ඩලයේ සියලුම දේවගැතිවරුන් ඒ වගේම අපේ දේවගැතිවරිය සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ අතරින් විශේෂයෙන් මම අපිත් සමග බයිබල් පාසලට නොපැමිණෙන දරුවන් බැලීමට ඕනම වෙලාවක අපිත් සමග යන්නට එන ලලිත් දේවගැතිතුමාට මම මේ වෙලාවේ විශේෂ ස්තුතියක් පුද කරනවා. තමන්ගේ අතේ තිබෙන කෑම පාර්සලය නැත්නම් ඒ බඩු මල්ල අපිත් එක්ක යන ගෙදරට දෙන්න තරම් එතුමා මං හිතන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මං දෙහිවින්ම ලාලිත් ප්‍රනාන්දු දේවගැතිතුමාට ස්තුතියි කියලා කියනවා. ඒ වගේම අද දවස මට ඉතාම සතුටු වගේම හරිම සංවේදී දවසක්. අපි 150 සංවත්සරේ කරන්න හිටියේ මේ දෙව් මැදුර පිරී ඉතිරී යන තරම් සෙනගක් එක්ක. ඉතින් අද දවසේ ඔබතුමාට පේනවා අපි ඉතාමත් සුළු කණ්ඩායමක් එක්ක මේ උත්සවය සැමරනවා. ඉතින් මේ වෙලාවේ මේ ස්ථානයේ සිටිය යුතු ඒත් මේ රටේ පවතින තත්ත්වය නිසා අද මෙහි නැති හිටපු කළමනාකාරවරුන්, වෝර්ඩන්වරුන්, නොනිකුත් නිලධාරීන්, පළාත් ගබඩාකාරවරුන්, දේවස්ථාන ගබඩාකාරවරුන්, සභා ගබඩාකාරවරුන් ඒ සියලුම දෙනාට ආයතන නිලධාරීන්ට මම මේ වෙලාවේ ස්තුතියි කියලා කියනවා. ගබඩාකරුවන්ගෙන් මට ලැබෙන්නේ හරිම ශක්තියක්. මං සමහර ගබඩාකරුවන්ට බොහෝ වෙලාවල් වලට දුරකථන ඇමතුම් දෙමින් ඔවුන්ගෙන් නොයෙකුත් ප්‍රශ්න අහලා මට මේ ආයතනය ඉදිරියට ගෙනියන්න උදව් උපකාර පතනවා. ඔවුන් කිසිම වෙලාවක පසුබට වෙන්නේ නැතුව මා වටා සිටමින් මට දිරිමත් කරලා මට ඒ උදව් උපකාර ලබා දෙනවා. මම මේ වෙලාවේ ඔවුන් සියලු දෙනාටම මෙතන නැති වුණත් මෙතන මං හිතන්නේ ඔවුන් නියෝජනය කරමින් ඉන්නේ එක්කෙනයි මෙතන ඉන්නේ. නමුත් මං සියලු දෙනාටම මේ වෙලාවේ ස්තුතියි කියලා කියනවා. මහානායකතුමනි මගේ ඊළඟ විශේෂ ස්තුතිය හිමි වෙන්නේ මගේ බයිබල් පාසල් ගුරුවරුන් අතරින් ජුබිලි කමිටුවක් අපි පත් කරගත්තා. ඒ ජුබිලි කමිටුවට සහ මගේ ගුරුවරුන්ට ඒ ජුබිලි කමිටුවත් මගේ ගුරුවරුනුත් මගේ වටේ පවුරක් වගේ හිටියා. ඔවුන් මගේ වටේ පවුරක් වගේ සිටමින් මාව
ඔසවා තැබුවා. මාව දිරිමත් කරා, මාව ශක්තිමත් කරා. අද මෙතන ගුරුවරු ඉන්නේ මං හිතන්නේ අතේ ඇඟිලි ගානට එක හතක ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. හැබැයි ඊයේ රාත්‍රිය වෙනකනුත් අද මේ මොහොත වෙනකනුත් ඔවුන් පුදුම විදිහට මේ උත්සවය සාර්ථක කරගන්නට කැප වුණා. අද සමහරක් දෙනෙක්ට මේ දොරෙන් එළියේ මේ උත්සවයට සහභාගී වෙන්නට වෙලා තියෙනවා. සමහරු ගෙදර තමයි මේ එළියටවත් එන්නට මේ දේවස්ථාන ගේට්ටුවෙන් ඇතුළටවත් එන්නට ඔවුන්ට අවස්ථාව නැහැ. මගේ ආදරණීය ගුරුවරුනි, මගේ ජුබිලි කමිටුවේ සහෝදරවරුනි, මම ඔබ සියලු දෙනාටම හිස නමා ස්තුති කියනවා මේ මොහොතේදී. මාව දිරිමත් කිරීම ගැන ඔබට නැවත නැවතත් මම ස්තුතියි කියනවා. ඒ වගේම මගේ විශේෂ ආදරය, මගේ ස්තුතිය මගේ දරුවන්ට පුද කරන්න කැමතියි. අපේ බයිබල් පාසලේ සියලුම දරුවන් 250කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. ඒ අතරින් අද දවසේ මෙතනට සහභාගී වෙලා ඉන්න දේවගැතුමනි මගේ 60 කඳුලක් එන තරමටම ස්වල්ප දෙනයි. ඉතින් මගේ දරුවෝ ඔවුන්ට මෙතනට එන්න බැරි වුණත් ඔවුන් මේ සැරසිලි කරන්න ඊයේ රාත්‍රියේ දිග ඉනිමගවල් තබාගෙන ඔවුන් මේ සැරසිලි කරා. සියලුම වැඩ කටයුතු වලට මට උදව් කරා. ඔබතුමාට පෙනෙනවා ඇති මේකේ තාක්ෂණික වැඩ කරන්නට දරුවෝ එහාට මෙහාට දුවන විදිය. ඔවුන් පසුගිය කාලයේ පුරාවට ඒ දේවල් වලට නොනිදා මහන්සි වුණා. තමන්ගේ කාලය, ශ්‍රමය වැය කරා. අනේ මගේ දරුවනි, ඔබ සියලු දෙනාට මෙතන සිටින දරුවන්ටත් මෙතනට එන්න බැරුව නිවෙස්වල සිටින, මේකට ආසාවෙන් සිටින සියලුම දරුවන්ටත් මගේ ස්තුතිය මම පිරිනමනවා. මගේ ආදරය ඔබට ලබා දෙනවා. ඔබ වෙනුවෙන් මම යාඥා කරනවා. මහානායකතුමනි, ඒ වගේමයි මගේ දරුවන්ගේ දෙමව්පියෝ. මගේ දරුවන්ගේ දෙමව්පියෝ නොයෙකුත් පුහුණුවීම් වලට ඕන්ව රැගෙන එනවා. අපි කියන වෙලාවට කියන දේවල් වලට ඕන් දරුවන්ව රැගෙන ඇවිල්ලා අර එළියේ සීනු කුළුණ ගාව කළුවර දිහා බලාගෙන දරුවෝ එනකන් ඕන් එතන රැඳී සිටිනවා. ඉතින් මගේ දෙමව්පියන්ට මම මේ වෙලාවේ මෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ දරුවන්ව ස්වාමින් වහන්සේ වෙතට ලං කරන්නට අපි ගන්න වෑයමට, ඔවුන්ව එකතු කරන්නට ඔවුන් දෙන්නා වූ සහයෝගය ගැන. ඒ වගේම මගේ බයිබල් පාසලට සමගාමීව තිබෙන මේ දේවස්ථානයේ නොයෙකුත් ආයතන වල අය මේ උත්සවයේ බර කරට ගන්නට සැදී පැහැදී හිටියා. අපි 150 වෙනි සංවත්සර උත්සව ශ්‍රීයෙන් කරන්න කටයුතු කරනකොට, ප්ලෑන් කරනකොට ඒගොල්ලෝ ඒ බර දරන්න සැදී පැහැදී හිටියා. ඒ සියලු දෙනාටම මම ස්තුතියි කියනවා. ඒ වගේම දේශ විදේශ ආධාර කළ සභාවේ සියලු දෙනාටම මම මේ වෙලාවේ ස්තුතියි කියනවා. තරඟ විනිශ්චය කිරීමට පැමිණි අපි දරුවන් අතර සහයෝගය වර්ධනය වෙන්න, ඔවුන්ගේ ටැලන්ට් උපනංවන්න, සමාජයට ගියාම යහපත් තරඟේ තරඟ කරන්නට ඕන පුහුණු කරන දේවල් වලට විනිශ්චය කරන්නට මේ වසරේ කිහිප දෙනාටයි එන්න හම්බ වුණේ. ඒ සියලු දෙනාටම මම මේ වෙලාවේ ස්තුතියි කියනවා. අපි මේ විශේෂ ව්‍යාපෘතියක් අපි කරා. ඒක දුරස්ථභාවයේ පවත්වා ගනිමින් කරන්නට අපිට අවස්ථාව ලැබුණා. අපි බොහොමයක් ව්‍යාපෘති මේ වසරේ කරන්න තිබුණේ ඒවා එකතු වෙලා කරන ඒවා. නමුත් මේ YouTube තාක්ෂණයේ ඔස්සේ කරන ව්‍යාපෘතිය අපිට දරුවෝ නිවෙස්වල සිටියදී කරන්නට පුළුවන් වුණා. දරුවෝ ඕගනය වාදනය කරනවා එක නිවෙසක. මම හිතන්නේ මේ දරුවෝ මේ ගුරුවරු ඒක ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඒව ලබාගෙන ගීතිකා පොතේ ගීතිකා එකතු කරලා මහත් පරිශ්‍රමයක් දැරුවා. ඉතින් ඒ ව්‍යාපෘතිය කරපු සියලු දෙනාට, ඒ ඕගනය වාදනය කරපු දරුවන්ට, තාක්ෂණයෙන් සහයෝගය දක්වපු දරුවන්ට මම ස්තුතියි කියනවා. ඒ වගේම මේ අගනා සැරසිලි කරන්න තමන් ඉතාමත්ම වෙහෙස මහන්සි වෙලා උපරිම ලස්සනට ඒව කරන්න කැප වුණු ගුරුවරුන්ට, දරුවන්ට මම ස්තුතියි කියලා කියනවා. අපි අපේ වාර්තාවේ සඳහන් කළා අපි මේ වසරේ කොඩියක් නිර්මාණය කරා කියලා. අපේ සභාවේ සහෝදරියක් අපේට ඒ කොඩිය නිර්මාණය කරලා දුන්නේ. ඇයගේ මහන්සියට හිමි විය යුතු මුදලවත් ලබා නොගෙන ඒ කොඩිය නිර්මාණය කරලා දුන්නා. ඉතින් ඇයට මම මේ වෙලාවේ විශේෂයෙන් ස්තුතියි කියලා කියනවා. ඒ වගේම
5 ශ්‍රේණියෙන් 6 වෙනි ශ්‍රේණියට පිවිසෙන දරුවන්ට බයිබලයක් ලබා දීම අපේ බයිබල් පාසලේ සිරිත. වසර ගණනාවක සිට එම බයිබලය අපේ බයිබල් පාසලේ ගුරුවරියක් සහ ඇගේ පවුලේ අය විසින් ලබා දෙනවා. මේ වෙලාවේ ඕන් නැති වුණත් මම ඒ අයට ස්තුතියි කියලා කියනවා. ඊගාවට මං හිතන්නේ අපිට ආරක්ෂක තත්වයක් තියෙනවා මේ දේවස්ථානය තුල කරගෙන යන්නට ආරක්ෂක කමිටුවක් තිබෙනවා. ඔවුන් සෑම විටම මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා. ඒ ආරක්ෂක කමිටුවේ සියලු දෙනාට මම මේ වෙලාවේ ස්තුතියි කියලා කියනවා. මහානායකතුමනි මේ වෙලේ මට තවත් විශේෂම ස්තුතියක් කරන්නට තිබෙනවා. ඒ මගේ පවුලේ අයට. මට මෙතන වැඩ කටයුතු කරන්නට මට නිදහස දීලා මාව දරාගෙන මට සහයෝගය දෙන මගේ ස්වාමි පුරුෂයා, මගේ දුව, මගේ පුතා, ඒ වගේම මගේ පුතාට එකතු වුණු විවාහ වුණු මගේ අලුත් දියණිය, විදේශගත වෙලා සිටින මගේ පුතා, ඔහුට එකතු වුණු දියණිය, ඕන් මට ලබා දෙන්නේ පුදුම ශක්තියක්, පුදුම සහයෝගයක්. ඕන් මුදලින්, ශ්‍රමයෙන්, කාලයෙන් ඊටත් එහා ගිහිල්ලා ඔවුන්ගේ විවේකය, විනෝදය, නිින්ද කැප කරලා මේ දේවල් වලට සහයෝගය දක්වනවා. මම විශේෂයෙන් ඒ අයට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඊගාවට මහානායකතුමනි මේ තිරෙන් පිටිපස්සේ ඉඳලා කාටවත් තේන්නේ නැතුව අපිට උදව් කරන සිවා සහ රංජනී වල මං හිතන්නේ බොහෝ වෙලාවට ඕන්ට අපි කියන්නේ නොයෙකුත් වැඩ. සිවානේ මේ ලයිට් එක දාලා දෙන්න, සිවා මේ ෆෑන් එක දාලා දෙන්න, මේ දොර ඇරලා දෙන්න. ඒ කොයි වෙලාවේ කොයි දේ කිව්වත් කිසිම කනස්සල්ලක් නැතුව ඉතාමත්ම hina මොහොනෙන් ඇවිල්ලා ඒක කරලා දෙන ඕන් දෙදෙනාට මම ස්තුතියි කියනවා. ඊගාවට කවුරුත් නොදකින, කවුරුත් නොසිතන වැඩිහිටි නිවාසයේ ඒ නේවාසික වැඩිහිටියන්. අපේ දරුවෝ නොයෙකුත් පාඩම් වලට වැඩිහිටි නිවාසයට යනවා. අපේ දරුවෝ ඒ ගිහිල්ලා ඇවිල්ලා මාත් එක්ක කියනවා හරිම ලස්සන පාඩමක් අද අපි ඉගෙන ගත්තා. ඒ නිහඬව ඕන් සිටියත් ඕන් දන්නෙත් නැතුව ඇති අපිට ඒවා ඉතාමත් මහඟු උපකාර කියලා. මම මේ වෙලාවේ සියලුම වැඩිහිටියන්ටත් ඒ පාලිකාව ඇතුළු ඒ සියලුම එතන වැඩ කරන සියලු දෙනාට මම මේ වෙලාවේ ස්තුතියි කියනවා. ඉතින් මට මේ වෙලාවේ ස්තුති කරන්න කාව හරි අමතක වුණා නම්, අතපසු වුණා නම්, මට ඔබගේ කාර්ය සේවය අගය කරන්න අමතක වුණා නම් මම මේ අවස්ථාවේ සමා වෙන්න කියලාත් කියනවා. නැවත වරක් මගේ ස්වාමින් වහන්සේට මේ 150 වසරක් අපිව ගෙනාව ස්වාමින් වහන්සේට ස්තුතියි කියමින් තවත් බොහෝ කලක් ඉදිරියට අපේ බයිබල් පාසල දිනෙන් දින දියුණුවෙන් දියුණුවට ගෙන යන්නට උන්වහන්සේගේ ආශිර්වාද මගේ බයිබල් පාසල මත තබන්න කියලා යාඥා කරමි. ඉල්ලමින් නැවතත් ඔබ සියලු දෙනාටම ස්තුතියි කියමින් අද දවස ආලෝකමත් කරන්නට මෙහි පැමිණි සියලු දෙනාටම ස්තුතියි කියමින් මගේ ස්තුති කතාව අවසන් කරනවා. ඊට අමතරව මට ඔබට කියන්න ආරාධනා දෙකක් තිබෙනවා. මේ උත්සවයේ අවසානයේ අපි තාමත් සුළු සංග්‍රහයක් සූදානම් කරලා තිබෙනවා ප්‍රධාන ශාලාව තුල. ඒට සියලු දෙනාටම මම ආරාධනා කරනවා මේ උත්සවයට එන්න කියලා. ඒ වගේම මේ උත්සවයේ අවසානයේ ඡායාරූපයක් ගැනීමට මෙතන මොහොතකට රැඳී සිටින්න කියලාත් මම ඔබට ආරාධනා කරනවා. සියලු දෙනාටම ස්තුතියි. අපි නැගිට සිටමින් යාඥා කරමු. අඳුරු ලෝකයට ආලෝකය ගෙන දෙමින් මුළු මනුස්ස සංහතියේ මුළු ලෝකයේ මැවුම් කාර්යයන් වන ප්‍රේමණීය දෙවි පියාණනි, ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ මොරටු මුල්ල අපගේ සභාව තුල බයිබල් පාසල ගෙනා ගමන ගැන. ස්වාමීනි, වසර 150කට පෙර පුංචි බීජයකින් ආරම්භ වුණු මේ බයිබල් පාසල වසර 150ක් පුරාවට රූක්ෂ ගසක් මෙන් වර්ධනය වී, එහි සෙවන ලබන, එහි වචනය අසන ඔබ වහන්සේගේ දරුවන් ගැන, ඒ දරුවන්ට නිසි මඟ පෙන්වන ගුරුවරුන් ගැන
ඒ සඳහා මහත් උපකාරයක් වුණ මේ සභාව ගැන ඔබ වහන්සේට මහිමය වේවා. දෙවි සමිඳුනි ඒ බයිබල් පාසල තුලින් දැනුම, දේව වචනය, දේව ගෞරවය, දේව ප්‍රේමය ගැන අවබෝධය ලබන දරුවෝ ඔවුන්ගේ ජීවිත වැඩිහිටියන් බවට පත්වන විට ලෝකයේ ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කරවන සංකේතයක් වෙන්න, සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් වෙන්න, ඔවුන්ගේ ජීවිත පරිවර්තනය කරන ලෙස අපි ඔබ වහන්සේට ආඥා කරනවා. ස්වාමීනි, ඒ ගුරු මණ්ඩලය ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත තුළ ස්වාමීනි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය සහ ආලෝකය තුළ ගමන් කරන්න. මේ ප්‍රදේශයට මේ සභාව ආශිර්වාදයක් වෙන්න මේ බයිබල් පාසල මෙහෙවන්න කරුණාව දුන මැනව. සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේට දෙමින් ඔබගේ ආදරණීය දේවදෑත් වලට මේ බයිබල් පාසල සහ සියලු දේ බාර කරනවා. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි අනුග්‍රහය සඳහා හිස නමමු. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක්වා. ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙහි ඔසවා ඔබට කරුණා කරන සේක්වා. ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙහි බබලවමින් ඔබගේ ජීවිතවලට ඔබගේ සේවයට උන්වහන්සේගේ ස්වර්ගික ආශිර්වාද නිරන්තරයෙන් දානය කරන සේක්වා. පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාත්මයානෝය යන ත්‍රිේක දෙවිඳුන්ගේ දේව බැල්ම, ආරක්ෂාව, ආශිර්වාදය, සුවය, සවිය ඔබ සමගත්, ඔබ කරන සියලු සේවාවන් සමගත්, මේ සභාවේ සියලු දෙනා සමගත් නිරන්තරයෙන් පවතිවා. ආමේන්. පරිදින්න අවසාන වශයෙන් බයිබල් පාසලේ 150 සංවාසයේ වෙනුවෙන් නිම්නාදයෙන් ප්‍රසංගයක් කරමු ලැබුවා. ඒ ප්‍රසංගයේ වීඩියෝ එකක් කුංචි වෙලාවක ඔබට පෙන්වන්න යනවා. ඒද නාම ප්‍රධාන ශාලාවට